අවසරයි. අද අපි කාරකාත්මක වර්ධක සම්බන්ධයෙන් ඉගෙන ගන්න බලමු. එතෙන්දී අපි මුලින්ම සංග්‍රහිත පරිපථයක් කියන්නේ මොකක්ද කියලා සලකන්න වෙනවා. සංග්‍රහිත පරිපථ IC කියන්නේ අන්න ඒවා. දැන් බලන්න අපි ඩයෝඩ් සහ ට්‍රාන්සිස්ටර් ගැන ඉගෙන ගත්තනේ. ඒ ඩයෝඩ් වල තියෙන ගුණ, ට්‍රාන්සිස්ටර් වල තියෙන ගුණ උපයෝගී කරගෙන විවිධ ක්‍රියාවන් සඳහා යොදාගත හැකි ඉලෙක්ට්‍රොනික පරිපථ නිර්මාණය කර තියෙනවා. ඩයෝඩයක ක්‍රියාකාරීත්වය, ට්‍රාන්සිස්ටරයක ක්‍රියාකාරීත්වය සලකා බලලා ඒවා භාවිතයෙන් විවිධ අවශ්‍යතාවයන් සඳහා යොදා ගන්න පුළුවන් විවිධ ඉලෙක්ට්‍රොනික පරිපථ නිර්මාණය කර තියෙනවා. උදාහරණයක් හැටියට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් සරල වෝල්ටීයතාවය බවට පත් කරන්න අපි භාවිතා කරනවා ඍජුකාරක පරිපථය. ඒ ඍජුකාරක පරිපථයේ තියෙන ඉලෙක්ට්‍රොනික උපාංග වෙන ඩයෝඩ්. ඊළඟට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් මිලිවෝල්ට් ප්‍රමාණයේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් වර්ධනය කරගන්න අපිට ට්‍රාන්සිස්ටරයක් වර්ධක පරිපථයක් හැටියට භාවිතා කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ වගේ වර්ධක පරිපථයක්. එතකොට මෙවැනි විවිධ අවශ්‍යතාවයන් සඳහා භාවිතා වන විවිධාකාරයේ ඉලෙක්ට්‍රොනික පරිපථ නිර්මාණය කළ තියෙනවා. මුල් කාලවලදී ආරම්භයේදී වගේ ඒ නිර්මාණය කළ ඉලෙක්ට්‍රොනික පරිපථවල මෙවැනි උපාංග සුළු ප්‍රමාණයක් තියෙනවා. මෙවැනි උපාංග සුළු ප්‍රමාණයක් තියෙනවා. කාලයත් එක්ක ඉලෙක්ට්‍රොනික විද්‍යාව දියුණු වෙන්න ඒ උපාංග ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙනවා. නවීන ඉලෙක්ට්‍රොනික පරිපථවල මෙවැනි උපාංග දහස් සංඛ්‍යාවක් තියෙනවා. මෙවැනි උපාංග දහස් සංඛ්‍යාවක්. ඒවා වෙන වෙනම සම්බන්ධ කරන්න ගියොත් ඉතා විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම විශාල මුදලකුත් වැය වෙනවා. ඒ හොයාගන්න. මෙන්න මේ දෝෂ මගහරවා ගන්න නවීන ඉලෙක්ට්‍රොනික විද්‍යාව දියුණු වෙලා තියෙනවා. ඉතාම සංකීර්ණ ඉලෙක්ට්‍රොනික පරිපථයක් පොඩි සිලිකන් කෑල්ලක් ඇතුලේ නිර්මාණය කරන්න. පොඩි සිලිකන් කෑල්ලක් ඇතුලේ නිර්මාණය කරන්න. අන්න ඒ විදිහට කුඩා සිලිකන් කැබැල්ලක් ඇතුලේ නිර්මාණය කළ තියෙන සංකීර්ණ ඉලෙක්ට්‍රොනික පරිපථ අපි හඳුන්වන්නේ සංග්‍රහිත පරිපථ නැත්නම් IC කියලා. විවිධ අවශ්‍යතාවයන් සඳහා යොදා ගන්න විවිධ IC වර්ග තියෙනවා. විවිධ IC වර්ග. ඒවා හඳුනා ගැනීම සඳහා විවිධ නම් වලින් හඳුන්වලා තියෙනවා. මේ කාරකාත්මක වර්ධක කියන්නේ ඒ වගේ IC එකක්.
ඒ වගේ අයිස් එකක්. වැඩි වශයෙන් භාවිතා කරන කාරකාත්මක වර්ධකේ නම් කළ තියෙන්නේ 741 කියලා. ඒකේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයට වැඩි අපි බාහිර ක්‍රියාකාරීත්වය ගත්තොත් ඒකේ එළියට අග 8ක් තියෙනවා. කාරකාත්මක වර්ධකයක එළියට අග 8ක් තියෙනවා. එක පැත්තක පොඩි කට්ටයක් කපලා කළු තිතක් දාලා තියෙනවා. අන්න එතෙන් තමයි අංකණය කරන්නේ. ඒ එළියේ තියෙන අග 8 එකේ ඉඳන් 8 දක්වා නම් කරනවා. කට්ටයක් කපලා කළු තිතක් දාලා තියෙන එතනින් එක පටන් ගන්න. ඊට පස්සේ 1 2 3 4 5 6 7 ආදී වශයෙන් නම් කරනවා. ඒ එක එක අංකයට මොනවද සම්බන්ධ කරනවා කියලා අපි දැනගන්නවා. මේක කලින් ගත්තාම අපි අග්‍ර වලට අදාළ උපාංග සවිකරන බලමු මේ කාරකාත්මක වර්ධකේ බාහිර පෙනුම තියෙන විදිය. මේවයි බාහිර පෙනුම. මේ තියෙන්නේ 741 කාරකාත්මක වර්ධකේ බාහිර පෙනුම අග්‍ර 8ක් එළියට තියෙනවා. පොඩි කට්ටයක් කපලා තිතක් දාලා තියෙනවා. මේකේ අංක දාලා නැහැ. අපි හිතින් අංක හදාගන්න. කළු තිත ගාවින් 1 කියලා 1 2 3 4 5 6 7 8 ඒ විදිහට හිතෙන් අංකෙලි කරන්න. දැන් අපි බලමු කාරකාත්මක වර්ධකයක ක්‍රියාකාරීත්වය ගැන. කාරකාත්මක වර්ධකයක් කියන්නේ අතිප්‍රබල වෝල්ටීයතා වර්ධකයක්. කාරකාත්මක වර්ධකයක් කියන්නේ අතිප්‍රබල වෝල්ටීයතා වර්ධකයක්. සාමාන්‍යයෙන් වෝල්ටීයතාවේ වර්ධනය කිරීමේ හැකියාව 10 වෙනි බලය විතර වෙනවා. 10 5. එච්චර විශාල ප්‍රමාණයකින් වෝල්ටීයතාව වර්ධනය කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේ කාරකාත්මක වර්ධකයක එකවර වෝල්ටීයතාවයන් 2ක් ප්‍රදානය කිරීමේ හැකියාවක් තියෙනවා. එකවර වෝල්ටීයතා 2ක්. ඒ දෙකම වර්ධනය වෙලා ප්‍රතිදානය වෙන්නේ එක අගයක. දැන් බලන්න කාරකාත්මක වර්ධකයක පරිබත සංකේතය මේ විදිහේ. වෝල්ටීයතාවයන් 2ක් එකවර ප්‍රදානය කිරීමේ හැකියාව තියෙනවා. ඒ දෙකම ප්‍රතිදානය වෙන්නේ මෙන්න මේ විදිහට එක අග්‍රයක් ඔස්සේ. දැන් කාරකාත්මක වර්ධකයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ගැන ටිකක් හිතා ගන්න. මම මෙන්න මේ උදාහරණයක් ගන්නකො. මේ තියෙන ට්‍රාන්සිස්ටරයක් වර්ධකයක් ලෙස භාවිතා කිරීමේ පරිපතේනේ. හිතන්න මෙයාට ලබා දෙන වෝල්ටීයතාවය V කියලා. ඒක 10 ගුණයකින් වර්ධනය වෙලා එළියට එනවා කියලා හිතන්න 10 ගුණයකින්. ඒ කියන්නේ මෙයා වර්ධනය කරන ප්‍රමාණය 10 ගුණයක් කියලා. දැන් මෙන්න මේ ප්‍රතිදාන වෝල්ටීයතාවය තියෙන්නේ. ඒක නැවත ලබා දෙනවා කියලා හිතන්න. මේ විදිහම ට්‍රාන්සිස්ටරයකට මේ විදිහම එකට මේ විදිහම ට්‍රාන්සිස්ටරයකට මේකෙනුත් 10 වතාවක් වර්ධනය වෙනවනේ. එළියට එන 10 2යි V. ඊළඟට තව ට්‍රාන්සිස්ටර් දැම්මනම්
ආපහු දහවතාවක් කරදිනවාම 10:03යි වෙයි. ඕම ට්‍රාන්සිස්ටර් 5කින් එළියට ගන්නකොට 10 පස්වෙනි බලයක් වර්ධනය වුණේ. අන්න ඒ වගේ සිද්ධියක් මේ කාරකාත්මක වර්ධකය ඇතුලේ වෙනවා කියලා හිතන්න. එහෙම වෙනවයි කියලා හිතන්න. එතකොට අපිට මේක අධ්‍යයනය කරන්න ලීසි. හිතන්න මේක ඇතුලේ තියෙන ට්‍රාන්සිස්ටර් පද්ධතියක්. එතකොට අපි ට්‍රාන්සිස්ටර් එකට ප්‍රදානය කරන වෝල්ටේජතාවය තියෙන. ඒක විභවයක් ලෙස දෙන්නේ මෙතන භූගත කරලා තියෙනවා. ඒ නිසා විභවාන්තරයක් එනවා. ප්‍රතිදානය වෙන විභවයක් මෙතන භූගතයි. ඒ නිසා විභවාන්තරයක් වෙනවා. ට්‍රාන්සිස්ටරයේ සියලුම ප්‍රදානයන් ප්‍රතිදානයන් වෙන්නේ භූගත අග්‍රයක් ඔස්සේ. ඒ වගේ පද්ධතියක් තමයි කාරකාත්මක වර්ධක ඇතුළේ තියෙන්නේ. කාරකාත්මක වර්ධක ඇතුළේ. එහෙනම් මෙයාගේ සියලු ප්‍රදානයන් ප්‍රතිදානයන් භූගත අග්‍රයක් ඔස්සේ. ප්‍රතිදාන අග්‍රයකයි තියෙන VO. මෙතන ඉබන් VO. ප්‍රතිදාන වෝල්ටේජතාවය. මේ කාරකාත්මක වර්ධකයක අග්‍රයන් දෙකේ සමානකම් තියෙන වෙනස්කම් තියෙනවා. එකක් තමයි මේ අග්‍රයෙන් වර්ධනය කරන ප්‍රමාණයයි මේ අග්‍රයෙන් වර්ධනය කරන ප්‍රමාණය සමානයි. අන්න ඒ හින්දා දැන් මේකේ වෝල්ටේජතාවයන් දෙකක් ප්‍රදානය කරන්න පුළුවන් නේ. එකවර වෝල්ටේජතාව දෙකක්. එහෙනම් අපි හිතනවා මේ ඉගෙන ගන්න ලේසි වෙන්න. මේ වගේ පද්ධති දෙකක් මේක ඇතුළේ තියෙනවා කියලා. මෙන්න මේ වගේ පද්ධති දෙකක් මේ කාරකාත්මක වර්ධකයේ ඇතුලේ තියෙනවා කියලා හිතන්න. පද්ධති දෙකක්. මේ එක පද්ධතියක ලබා දෙන වෝල්ටේජතාවය මේ අනිත් පද්ධතියේ ලබා දෙන වෝල්ටේජතාවය. ඔය කාරකාත්මක වර්ධකයක මෙයාගෙන් වර්ධනය කරන ප්‍රමාණය මෙයාගෙන් වර්ධනය කරනවා. එක්කෙනෙක් තමන්න ලැබෙන වෝල්ටේජතාවය තියෙන්නේ. ඒක වර්ධනය කළ අනිත් පැත්ත හරවනවා. වර්ධනය කළ අනිත් පැත්ත හරවනවා. අනිත් එක්කන ඒ ගානටම වර්ධනය කරනවා. අනිත් පැත්ත හරවන්නේ. අපවර්තනය කරන්නේ. එක ප්‍රධානයක් තමන්න ලැබෙන වෝල්ටේජතාවය අපවර්තනය කළ වර්ධනය කරයි. අනිත් එක්කන අපවර්තනය කරන්නේ. ඒ අපවර්තනය කරන අග්‍රය අපි විල් ලකුණෙන් දක්වනවා. අපවර්තනය කරන්නේ නැති එක්කන ධන ලකුණෙන්. මේකේ කිසිම ධන වෙන භාවයක් නැහැ. මේ තියෙන ධන වෙන මේ කිසිම සම්බන්ධයක් නැහැ. මෙතෙන් ධන වෝල්ටේජතාවයනුත් දෙනවා වෙනත් දෙනවා. මෙතෙන්වත් ධනක් දෙනවා වෙනත් දෙනවා. මේ ධන වෙන කියලා දාලා තියෙන්නේ අග්‍රයන් දෙක හඳුනා ගන්න. අපවර්තනය කරන අග්‍රයයි අපවර්තනය කරන්නේ නැති අග්‍රයයි හඳුනා ගන්න. එතකොට අපවර්තනය කරන අග්‍රය මෙන්න මේ අපවර්තනය කරන්නේ නැති අග්‍රය. ඒක ධන ලකුණෙන් ලබා දෙන වෝල්ටේජතාවය අපවර්තනය කළා වර්ධනය කරන අග්‍රය අපි හඳුන්වන්නේ අපවර්තන ප්‍රදානය. අපවර්තනය කරන්නේ නැති අග්‍රය
අනපවර්තන ප්‍රදානය. අපවර්තනය කරන්න නැති අග්‍රයට ලබා දෙන වෝල්ටේජතාවය එක්කෝ V එක නැත්නම් V ධනකයක් සංකේතවත් කරන්න. අපවර්තනය කරන අග්‍රයට ලබා දෙන වෝල්ටේජතාවය V දෙක නැත්නම් V වෙන. ඔය සංකේත භාවිත කරා. එතකොට මේක ඇතුළේ මේ වගේ ට්‍රාන්සිස්ටර් පද්ධතියක් තියෙනවා. ට්‍රාන්සිස්ටර් එක ක්‍රියාකාරීත්වයට වෙනම සරල වෝල්ටේජතාවයක් දීලා වර්ධනය කරන්න ඕන එක වෙන පැත්තකින් දෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ක්‍රියාකාරීත්වයේ තියෙන සරල වෝල්ටේජතාවයක්. අපි වර්ධනය කරන්නේ ප්‍රත්‍යවර්ත වෝල්ටේජතාවයක්. කාරකාත්මක වර්ධකයකත් එහෙමයි. කාරකාත්මක වර්ධකයක ක්‍රියාකාරීත්වයේ සඳහා වෙනම සරල වෝල්ටේජතාවයක් සපයන්න ඕනේ. වෙනම සරල වෝල්ටේජතාවයක් සපයන්න ඕනේ. ඒ සපයන සරල වෝල්ටේජතාවය ධන සහ ඍණ විභවයන් දෙක අන්තරය ලෙස ලබා දෙන්නේ. ධන සහ ඍණ ඒ විභවයන් දෙක අපි හඳුන්වන්නේ ධන Vs ඍණ Vs කියලා. මේ ට්‍රාන්සිස්ටරේ VCC වගේ. ධන Vs ඍණ Vs. දැන් අපි ට්‍රාන්සිස්ටර් ගැන වීඩියෝ දෙකක් කළානේ. දෙවෙනි එක ට්‍රාන්සිස්ටරේ ස්විච් එකක් හැටියට භාවිතයි. එතෙන්දී අපි ඉගෙන ගත්ත ලබා දෙන වෝල්ටේජතාවය මොකක් වුණත් වර්ධනය කරන ප්‍රමාණය මොකක් වුණත් මෙන්න මේ ප්‍රතිදානයේ තියෙන්නේ වර්ධනය වෙලා එළියට යන එක. ඒකට තියෙන උපරිමාගේ VCC. ඇත්තටම VCC වල සුළු ප්‍රමාණයක් අඩුයි. 0.1 වෝල්ට් පමණ අඩුයි. වෝල්ට් 0.1 අඩුයි. සුළු ප්‍රමාණයක් අඩුයි. අපි ගන්න VCC කියලා. කවදාවත් ට්‍රාන්සිස්ටර් එක ප්‍රතිදාන වෝල්ටේජතාවය VCCට වඩා වැඩි වෙන්නේ. ඒ විදිහමයි කාරකාත්මක වර්ධකේ. ප්‍රතිදාන වෝල්ටේජතාවය මේ දෙනේව මොන වුණත් මේ ප්‍රතිදාන වෝල්ටේජතාවයට එන්න පුළුවන් උපරිමාගේ Vs. කාරකාත්මක වර්ධකයක ප්‍රතිදානයේ ධන වෙන අවස්ථාවක් තියෙනවා, ඍණ වෙන අවස්ථාවක් තියෙනවා. අපි ඒක ඉගෙන ගන්නවා. ප්‍රතිදානයේ ධන නම් ඒක තියෙන පුළුවන් උපරිමාගේ ධන Vs. ප්‍රතිදානයේ ඍණ නම් ඒකට තියෙන පුළුවන් උපරිමාගේ ඍණ Vs. ප්‍රායෝගිකව ඒ ප්‍රතිදානයේ උපරිමාගේ Vs වඩා වෝල්ට් එකක් විතර අඩුයි. Vs වඩා වෝල්ට් එකක් පමණ අඩුයි. අපි ප්‍රතිදානයේ උපරිමාගට කියන්නේ VOSAT සංතෘප්ත ප්‍රතිදානය. මේක තියෙන බල උපරිමාගේ එක්ක ධන Vs නැත්නම් ඍණ Vs. මේ VOSAT වලගේ ප්‍රායෝගිකව මේ ධන Vs ඍණ Vs වඩා සුළු ප්‍රමාණයක් අඩුයි. වෝල්ට් එකක් 1.2 වගේ. එහෙම දීලා නැත්තම් අපි හිතන්නේ මේ කාරකාත්මක වර්ධකේ පරිපූර්ණයි කියලා. එහෙම පරිපූර්ණ නම්
ප්‍රතිධාන වෝල්ටීයතාවය උපරිමගේ V/සැට්වලාගේ මේ ධන V/S ඍණ V/Sට සමාන වෙනවා. හොඳයි. දැන් අපි බලමු මේ කාරකාත්මක වර්ධකයේ ක්‍රියාව මොකක්ද කියලා. මේ කාරකාත්මක වර්ධකයේ ක්‍රියාව මොකක්ද බලමු. දැන් කාරකාත්මක වර්ධකයක ධන ප්‍රදානයට ලබා දෙන වෝල්ටීයතාවය තියෙන්නේ. ඒක වර්ධනය වෙන ප්‍රමාණයම තමයි මේ ඍණ ප්‍රදානයට ලබා දෙන වෝල්ටීයතාවය වර්ධනය වෙන්නේ. ඒ ප්‍රමාණය ඒ කියලා හිතන්න. දැන් එතකොට ධන ප්‍රදානයට හිතන්න ලබා දුන්න උත්සාහයේ V1 වන වෝල්ටීයතාවයක්. එතකොට මෙයා ඒ ප්‍රමාණයකින් වර්ධනය වෙලා ඒ වමක් V1 හැටියට ප්‍රතිදානය වෙනවනේ. අපි ඒ කියලා ගත්තේ වර්ධනය වෙන ප්‍රමාණය. ඒ වමක් V1. ඍණ ප්‍රදානයට ලබා දෙන වෝල්ටීයතාවය ගන්න. ඒකත් මේ අගේ මුණොත් ඍණ ප්‍රදානයට ලබා දෙන වෝල්ටීයතාවයත් මේ අගේ මුණොත් එයත් ඒ ප්‍රමාණය වර්ධනය කළා අනිත් පැත්ත හරවනවනේ. එතකොට මේ ධන ප්‍රදානයේ ප්‍රතිදානයයි ඍණ ප්‍රදානයේ ප්‍රතිදානයයි විශාලත්වයෙන් සමානයි ප්‍රතිවිරුද්ධයි. සම්ප්‍රයුක්ත බිඳුව වෙනවා. ඉස්සමේ කාරකාත්මක වර්ධකවල ප්‍රදානයන් දෙකටම එකම වෝල්ටීයතාවය ලබා දෙන්න වැඩක් නැහැ. වෙනස් වෙන්න ඕන. අනිවාර්යෙන් වෝල්ටීයතාවයන් දෙක වෙනස් වෙන්න ඕන. එහෙනම් ඍණ ප්‍රදානයට ලබා දෙන වෝල්ටීයතාවය අපි හිතනවා V2යි කියලා. එයත් ඒ ප්‍රමාණයකින්ම වර්ධනය වෙලා අනිත් පැත්තට යනවා. මෙයා ඒ V2යි අනිත් පැත්තට යනවා. අන්තිමේදී එළියට එන්නේ මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය. එළියට එන්නේ මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය. එහෙනම් අවසාන ප්‍රතිදානය VO කියලා ගත්තොත් VO සමාන වෙනවා A1ක් V1 ඍණ A1ක් V2. එන VO සමානයි ඒ පොදුයි V1 ඍණ V2. VO සමානයි A1ක් V1 ඍණ V2. අවසාන වශයෙන් වෙලා තියෙන්නේ V1 ඍණ V2 කියන ප්‍රදානයන් දෙකට ලබා දීපු වෝල්ටීයතාවයන් දෙකේ අන්තරය තියෙන්නේ. ඒ අන්තරය තමයි වර්ධනය වෙලා තියෙන්නේ. ඒ අන්තරයේ වර්ධනය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වර්ධනය වෙච්ච ප්‍රමාණය. ඒ අපි හඳුන්වනවා වෝල්ටීයතා ලාභය කියලා. සාමාන්‍යයෙන් කාරකාත්මක වර්ධකයක ඒ වලාගේ 10/5 වෙනි බලිතව මේ කාරකාත්මක වර්ධක භාවිතා කරනවා ප්‍රධාන ක්‍රියාවන් දෙකට. එකක් තමයි වර්ධකයක් ලෙස, අනිත් එක ස්විචයක් ලෙස. එකක් වර්ධකයක් ලෙස, අනිත් එක ස්විචයක් ලෙස. වර්ධකයක් ලෙස භාවිතා කරද්දී මෙන්න මේ වර්ධනය වැඩි 10/5 ගුණයකින් වර්ධනය. නිකන් අපි හිතුවොත් මේක වෝල්ට් එකයි කියලා ඒක ලක්ෂ වාරකින් වර්ධනය වෙනවා. ඒ වර්ධනය වැඩි. ඒ නිසා කාරකාත්මක වර්ධකයක්
වෝල්ටීයතා වර්ධකයක් ඇටියට භාවිතා කරද්දී ඔය වර්ධනය පාලනය කළ භාවිතා කරන්න. ඒ වර්ධනය පාලනය කරන්න ප්‍රතිරෝධ වගේ විවිධ උපාංග හයි කරනවා. සාමාන්‍ය ප්‍රතිරෝධ හයි කරන්නේ. ඔය වර්ධනය පාලනය කරන්න සම්බන්ධ කරන කිසිම උපාංගයක් හයි කළ නැති, කිසිම ප්‍රතිරෝධයක් හයි කළ නැති කාරකාත්මක වර්ධක අපි හඳුන්වනවා විවෘත පුඩු අවස්ථාවේ තියෙන කියලා. විවෘත පුඩු අමතර උපාංග මොකුත් හයි කළ නැහැ. විවෘත පුඩු අවස්ථාවේ මෙන්න මේ සමීකරණයේ වළංගු වෙන්නේ විවෘත පුඩු අවස්ථාවට. විවෘත පුඩු අවස්ථාවට. ඒ කියන්නේ විවෘත පුඩු වෝල්ටීයතා ලාභය. ඒක තමයි 10/5. V1 අපවර්තන නොවන ප්‍රදානය ලබා දීපු වෝල්ටීයතාවය. V2 අපවර්තන ප්‍රදානයට ලබා දීපු වෝල්ටීයතාවය. VO ප්‍රතිදාන වෝල්ටීයතාවය. VO කියන්නේ ප්‍රතිදාන වෝල්ටීයතාවය. දැන් කාරකාත්මක වර්ධකයක වෙන්නේ ඔය ප්‍රදානයන් දෙකට ලබා දෙන වෝල්ටීයතාවය ඒ දෙකේ අන්තරය වර්ධනය වෙන එකනේ. අපි හිතමු අපි ප්‍රස්ථාරයක් අදිනවා, x අක්ෂය අදිනවා V1 වෙන V2, y අක්ෂය අදිනවා ප්‍රතිදාන වෝල්ටීයතාවය. ඒ නියතයක් ඒ නිසා y සමානයි mx ආකාරය ලැබිය යුතුයි. ප්‍රදානය කරන වෝල්ටීයතාවයන් දෙකේ අන්තරයයි ප්‍රතිදාන වෝල්ටීයතාවයේ ප්‍රස්ථාරයක් ඇඳුත් y සමානයි mx ආකාරයට එන්න ඕනේ. අනුක්‍රමණය කියන්නේ කැපිටල් A. ඒක ඉතා විශාලයි. 10/5යි. අතිවිශාල අනුක්‍රමණයක් තියෙන ප්‍රස්ථාරයක් ඉන්නේ. අපි බලමු මේ ප්‍රස්ථාරය හැඩය. බලන්න ප්‍රදානය කරන වෝල්ටීයතාන්තරය සමග ප්‍රතිදාන වෝල්ටීයතාවය VO විචලනය වෙන ප්‍රස්ථාරය. මේක අපි හඳුන්වන්නේ සංක්‍රමණ ලාක්ෂණ කියලා. සංක්‍රමණ. සංක්‍රමණික ලාක්ෂණ කියලා. සමීකරණයෙන් හිතුවොත් y සමාන mx නේ. ප්‍රදානය කරන වෝල්ටීයතාන්තරය ධන නම් ප්‍රතිදානය ධනයි. ප්‍රදානය කරන අන්තරය ඍණයි නම් VO ඍණයි. ප්‍රදානය කරන අන්තරය ධනයි නම් VO ධනයි. ප්‍රදානය කරන වෝල්ටීයතාන්තරය ඍණයි නම් VO ඍණයි. මේ වෙන්න ඕනේ. ලබා දෙන වෝල්ටීයතාන්තරයත් එක්ක අඛණ්ඩ වැඩි වෙන්න ඕනේ සමීකරණයට අනුව. ප්‍රායෝගිකව නැහැ. මං කියවනේ කාරකාත්මක වර්ධකයක ප්‍රතිදාන වෝල්ටීයතාවය කිසි විටක ධන V/S ඍණ V/S වඩා වැඩි වෙන්නේ. මේ උපරිමාගේ තියෙන බලන්න ධන V/S. මේක ඍණ V/S. ප්‍රායෝගිකව ඒක සුළු ප්‍රමාණයක් V/S වඩා අඩුත් වෙනවා. පරිපූර්ණයේ වගේ තමයි ඒ ප්‍රතිදානයේ උපරිමාගේ ධන V/S ඍණ V/S වෙන්නේ. අපි පොදුවේ හිතමු ප්‍රතිදානයේ උපරිමාගේ VO stat කියලා. සංතෘප්ත ප්‍රතිදානය. එතකොට මෙතනින් එහාට ප්‍රතිදාන වෝල්ටීයතාවය වැඩි වෙන්නේ. අන්තරය මොකක් වුණත් දිගටම ප්‍රතිදාන VO set. ඒ කියන්නේ ධන V/S නැත්තම් දිග තිබ්බොත් VO set V/S වල කීයක් අඩුයි කියලා එයාගේ. ඍණ ප්‍රතිදානයත් එහෙමයි. ප්‍රතිදානයේ ඍණව සම්පූර්ණ වෙනවා. මේ ඍණ VO set.
මෙන්න මේ පරාසය තියෙන්නේ. මේ පරාසය ඒ කෑල්ල විතරයි ලබා දෙන වෝල්ටීයතාන්ත්‍රය වැඩි වෙද්දී ප්‍රතිදාන වෝල්ටීයතා වැඩි වෙන්නේ. වර්ධක ගුණාංග තියෙන ඒ කෑල්ල. මොකද වර්ධකයකට ලබා දෙන එක වැඩි වෙනකොට ප්‍රතිදානෙ වැඩි වෙන්න එපා. මෙතන පොඩි පරාසයක මේකට අපි කියනවා රේඛීය වර්ධක සීමාව කියලා. රේඛීය වර්ධක සීමාව. රේඛීය වර්ධක සීමාව. අපි කාරකාත්මක වර්ධකයක ගානක් හදනකොට මේ රේඛීය වර්ධක සීමාව ගැන අවබෝධයක් තියෙනවා. මෙන්න මේ ස්ථාන හිතන්න. මෙතන වෝල්ටීයතාන්ත්‍රය x කියලා හිතන්න. මෙතන ධන x දා මෙතන ඍණ x දෙපැත්ත සමමිතිකයි. මේ x ඉතා වැදගත්. x අපි ක්‍රම දෙකකට කියනවා. එකක් තමයි ප්‍රතිදානයේ සංතෘප්ත නොවි ලබා දිය හැකි උපරිම වෝල්ටීයතාන්ත්‍රය. ප්‍රතිදානයේ සංතෘප්ත නොවි ලබා දෙන්න පුළුවන් උපරිම වෝල්ටීයතාන්ත්‍රය. එහෙම නැත්නම් මේ පැත්තෙන් කිව්වොත් ප්‍රතිදානයේ සංතෘප්ත වන පරිදි මෙතනින් එහාට සංතෘප්ත මෙතනින් එහාට සංතෘප්ත වෙන්නේ. ප්‍රතිදානයේ සංතෘප්ත වන පරිදි ලබා දිය හැකි අවම වෝල්ටීයතාන්ත්‍රය. ඔය නම් දෙකෙන් එකක් කියන්නේ. කාරකාත්මක වර්ධක ගණන් වල x වාණිද එක පෙළේ යන්නේ. මෙන්න මේ රේඛීය වර්ධක සීමාවේ අවසානයේ දානවා VO සමානයි A1ක් V1 වෙන V2. ඒ දීලා තිබෙන නැත්නම් ගන්නේ 10 5 කියලා. රේඛීය වර්ධක සීමාවේ අවසානයේදී V1 වෙන V2 x කියලා ගත්තේ. එතෙන්දී VO කියන්නේ VO set. VO set දාන්නේ මෙතෙන්. ඉතින් කාරකාත්මක වර්ධකයක VO set වලගේ 10 කියලා මෙතන 10 දැම්මොත් 10 5 වැඩි කිරීම x සමානයි 10. මේ 10 5 මෙහාට ගියාම x සමානයි 10 වැඩි කිරීම 10 වෙන 5 වෝල්ට්. මම මේක ලියනවා 10 වෙන 6 කැටියට. 100 වැඩි කිරීම 10 වෙන 6 වෝල්ට්. 10 වෙන 6 වෝල්ට් කියන්නේ මයික්‍රෝ වෝල්ට්. 100 මයික්‍රෝ වෝල්ට්. VO set වලගේ 10 නම් රේඛීය වර්ධක සීමාව තියෙන්නේ ඍණ 100 මයික්‍රෝ වෝල්ට් නම් ධන 100 මයික්‍රෝ වෝල්ට්. අයි පොඩි පරාසයක්. පොඩි පරාසයක්. ඍණ 100 මයික්‍රෝ වෝල්ට් නම් ධන 100 මයික්‍රෝ වෝල්ට්. ඉතින් VO set වලගේ 15යි කියලා. එතකොට මේ x වෙනවා. ප්‍රතිදානයේ සංතෘප්ත නොවි ලබා දිය හැකි උපරිම වෝල්ටීයතාන්ත්‍රය. ප්‍රතිදානයේ සංතෘප්ත නොවි ලබා දිය හැකි උපරිම වෝල්ටීයතාන්ත්‍රය. x වන්නේ මෙතෙන් VO සමානයි A1ක් V1 වෙන V2 දානවා. A වලගේ 10 5යි. වෝල්ටීයතාන්ත්‍රය x VO අපි ගත්තේ 5 කියලා VO set 15යි. එහෙනම් 15 ටික 10 වෙන 5යි. 150 මයික්‍රෝ වෝල්ට්. රේඛීය වර්ධක සීමාවේ මේ පරාසය තියෙන්නේ නොගින එක තරම් පොඩයි. කාරකාත්මක වර්ධකවල තියෙනවා
ස්වර්ණමය නීති කියලා දෙකක්. ස්වර්ණමය නීති. එකක් තමයි මේක. රේඛීය වර්ධක සීමාවේදී ප්‍රදානය කරන වෝල්ටීයතාවයන් දෙකේ අන්තරය බිඳුවයි කියලා ගන්න. මයික්‍රෝවෝල්ට්ස් එකට බිඳුව වගේනේ. බිඳුවයි කියලා ගන්න. කාරකාත්මක වර්ධකවල ස්වර්ණමය නීති දෙකක් තියෙනවා. එකක් රේඛීය වර්ධක සීමාව තුළ ප්‍රදානය කරන වෝල්ටීයතාවය ශුන්‍ය කියලා ගන්න එක. දෙවෙනි එක පස්සෙකට ගමු. දැන් මෙන්න මේ පරාසය අන්තරය තියාගන්න බෑ අපිට. වර්ධකයක් ලෙස භාවිතා කරනවා නම් මේ දෙන්නගේ වෝල්ටීයතාවගේ අන්තරය තියෙන්නේ. ඒක මෙන්න මේ එක්ස් වලට අඩුවෙන් තියාගන්න ඕන. ඒක නිකම්ම කරන්න බෑ. ඒකට විවිධ උපක්‍රම යොදා ගන්න. ඒ උපක්‍රම මොනවද යොදා ගන්න නැතුව මේ විවෘත පුඩු අවස්ථාවේ භාවිතා කළොත් බොහෝ විට ප්‍රතිදානයේ සම්පූර්ණ වෙනවා. අපිට මේ දෙකේ අන්තරය ඔය මයික්‍රෝවෝල්ට් ප්‍රමාණය තියාගන්න බෑනේ. එක්ක මිලි වෝල්ට් ප්‍රමාණිතී නැත්නම් වෝල්ට් ප්‍රමාණිතී. එතකොට අපි හිතේ තියාගන්නවා ප්‍රතිදාන සම්පූර්ණ වෙනවා කියලා. හැබැයි ඒක සම්පූර්ණ වෙනවා කියලා තීරණය කරන්නේ මේ එක්ස් වල කියවන්න. එක්ස් වලගේ හොයාගත්තට පස්සේ ලබා දෙන අන්තරය එක්ස් වලට වඩා වැඩි වෙනවා. රේඛීය වර්ධක සීමාවේ අවසානයේ වෝල්ටීයාන්තරයට වඩා වැඩි ඕනම වෝල්ටීයාන්තරය දුන්නොත් ප්‍රතිදානයේ සම්පූර්ණයි ගණනය කරන්න දෙන්නේ ප්‍රතිදානය ගන්නේ VO set කියලා. ප්‍රතිදානයේ VO set. කාරකාත්මක වර්ධක ස්විච්යක් හැටියට භාවිතා කරද්දී විවෘත පුඩු අවස්ථාවේ තියාගන්න. මේ දෙන්නට වෝල්ටීයතාවයන් දෙයක් දීපු ගමන් ප්‍රතිදාන සම්පූර්ණ වෙනවා. V1 වෙන V2 ගේ ධනයි නම් ප්‍රතිදානයේ ධන VO set. මේ අන්තරයේ වෙනයි නම් ප්‍රතිදානයේ වෙන VO set. ඒ ගුණාංගය තමයි ස්විච් එකක් හැටියට භාවිතා කරන උපයෝග කරගන්න. තේරුණාද? එහෙනම් විවෘත පුඩු අවස්ථාවේ මොන වෝල්ටීයතාවය දුන්නත් ප්‍රතිදාන සම්පූර්ණ වෙනවා. ඇයි මේ එක්ස්ලාගේ බිඳුව කියලා ගන්න. මොන වෝල්ටීයතාවය දුන්නත් ප්‍රතිදාන සම්පූර්ණ වෙනවා. හැබැයි ගණන් හදද්දී x හොයාගෙන තමයි ඉන්නේ. ඒකද කියනවා ලබා දෙන අන්තරය මේ x වඩා වැඩි. ඒ නිසා ප්‍රතිදාන සම්පූර්ණයි. මේ කාරකාත්මක වර්ධකවල ප්‍රතිදාන වෝල්ටීයතාවය ඉතා විශාලයක් ඉන්නේ. ප්‍රතිදානයේ ප්‍රතිරෝධය හරිම අඩුයි. කාරකාත්මක වර්ධකයක තියෙන ගුණාංග තමයි විවෘත පුඩු අවස්ථාවේ අතිවිශාල වෝල්ටීය ලාභයක් තිබීම. ප්‍රධාන පරිපථයේ ප්‍රතිරෝධය ඉතා අධික වීම. ප්‍රතිදානයේ ප්‍රතිරෝධය ඉතාම අඩුයි. මේ ප්‍රධාන පරිපථයේ ප්‍රතිරෝධය ඉතාම අධික හින්දා මේ අග්‍රවලින් ඇතුල් වෙන ධාරාව නොසලකා හරිනවා. ප්‍රධාන පරිපථයේ ප්‍රතිරෝධය ඉතාම අධිකයිනේ. ඒ නිසා මේ ප්‍රධානයන් දෙකට වෝල්ටීයතාවයන් දෙක දුන්නාම ධාරාව ගන්නවනේ. ඒක නොගිනේ තරම් පොඩයි. ස්වර්ණමය නීතිවල දෙවෙනි එක ප්‍රධාන අග්‍රයන් තුළින් ධාරාවක් ඇතුල් වෙන්නේ නැහැ කියලා ගන්න එක. ප්‍රධාන අග්‍රයන් තියෙන්නේ ඒවයින් ධාරාවක් ඇතුල් වෙන්නේ නැහැ කියලා ගන්න එක. අපි මේ කාරකාත්මක වර්ධකයක එක ගානක් හදලා බලමු. ස්විච් එකක් හැටියට භාවිතා කරන
එකක් හදමු. මෙන්න මේ පරිපතේ බලන්න. මේ තියෙන්නේ කාරකාත්මක වර්ධකයක් ස්වයංක්‍රීය ස්විචයක් ලෙස භාවිතා කරන අවස්ථාව. මේකේ කාරකාත්මක වර්ධකයේ මේ තියෙන ධන ප්‍රදානය ඍණ ප්‍රදානය. ධන වීස් වලගේ ධන 10යි. ඍණ වීස් ඍණ 10යි. මේ ධන ප්‍රදානයටයි ඍණ ප්‍රදානයටයි විභවයන් ලබා දීලා තියෙන්නේ විභව බෙදීමේ මූල ධර්මයෙන්. මේ ධන වීස්ම මේ ශ්‍රේණිගතව තියෙන 10 කිලෝ ප්‍රතිරෝධයකට දීලා තියෙනවා. මේකම දීලා තියෙනවා. මෙතන ඔබේ ධන 10යි. මෙතන බිඳුවයිනේ. එහෙනම් මෙතන විභවාන්තරය 10යි. ඒ 10 මේ දෙන්නා සමාන ප්‍රතිරෝධනේ. ඒ දෙන්නට සමානව බෙදලා යනවා. එතකොට මෙයාට 5යි මෙයාට 5යි. මෙතන තියෙනවා LDR එකක්. LDR කියන්නේ ආලෝකයේ මත රඳා පවතින ප්‍රතිරෝධ. ආලෝකයේ වැටුණාම ප්‍රතිරෝධය අඩු වෙනවා. ආලෝකයේ වැටුණාම ප්‍රතිරෝධය අඩු වෙනවා. අඳුරේදී ප්‍රතිරෝධය වැඩි. ගානේ ඉතල දීලා තියෙනවා. LDR ආලෝකයේ තියද්දී ප්‍රතිරෝධය 0.2 කිලෝ. ආලෝකයේදී ප්‍රතිරෝධය කිලෝ 0.2යි. අඳුරේ තියද්දී මෙයා කිලෝ 100යි. මෙතන LED එකක් දාලා ප්‍රතිරෝධයක් දාලා තියෙනවා. එයත් මෙහෙම භූගත කළා. මේ අග්‍රයයි තුනම භූගත කළා. අපෙන් අහන්නේ මේ LED එක දැල්වෙන්නේ මේ තියෙන පරිසරය, මේ පරිපතේ තියෙන පරිසරය ආලෝකයේ තියෙන අවස්ථාවේදීද නැත්නම් අඳුරේ තියෙන අවස්ථාවේදී කියලා අහන්නේ. මේ LED එක දැල්වෙන්නේ පරිපතේ ආලෝකයේ තියද්දිද එහෙම නැත්නම් අඳුරේ තියද්දිද කියලා. මෙයා විවෘත පුඩු අවස්ථාවනේ තියෙන්නේ. ඒ නිසා මෙතෙන්යි වෝල්ටීයතාවයන් දෙකක් දීපු ගමන් ප්‍රතිදානය සම්පූර්ණ වෙනවා. ප්‍රතිදානයේ ධනව සම්පූර්ණ වුණොත් මේ ගානේ කියලා තියෙනවා මේ පරිපූර්ණ කාරකාත්මක වර්ධකයක් කියලා. මේ ගාන ලිව්වේ නෑ. ගාන තියෙන දේවල් ලිව්වේ කාරකාත්මක වර්ධකේ පරිපූර්ණයි. LED දැල්වෙන්නේ පරිසරයේ ආලෝක තත්ත්වය කුමන අවස්ථාවේදීද කියලා අහන්නේ. දැල්වෙන්න නම් පෙරණැවර වෙන්න බෑ. මෙතන ඉබේ බිඳුවයිනේ. එහෙනම් මෙතන ධන විභවයක් එන්න ඕනේ. ධන විභවයක් එන්නේ මෙයා ධනව සම්පූර්ණ වෙන්න ඕනේ. ධනව සම්පූර්ණ වුණොත් ධන විභවයක් එනවා. ඒ කියන්නේ ධන වීස් කියන ධන 10නේ. ප්‍රතිදානයේ ධනව සම්පූර්ණ වුණොත් මෙතන එන විභවය 10යි. වීෝ සැට්වලගේ 10යි. ප්‍රතිදානයේ ඍණව සම්පූර්ණ වුණොත් ප්‍රතිදානයේ ඍණව සම්පූර්ණ වුණොත් මෙතෙන් එන විභවයේ ඍණ 10යි. ඒක ඍණ 10නේ. එතකොට මෙතන ඍණ 10 මෙතන බිඳුවයිනේ. අනිත් පැත්තට LED පස්සුන බෙවෙනවා. එතකොට LED දැල්වෙන්නේ නැහැ. දැන් බලන්න එහෙනම් මුලින්ම හොයාගෙන ඉන්න ඕනේ මෙන්න මේ පරිපතේ ප්‍රතිදානයේ සංතෘප්ත නොවි
ප්‍රදානය කරන්න පුළුවන් උපරිම වෝල්ටේජ් තාන්ත්‍රය. ඒකට මේ පොඩියට මේ ප්‍රස්තාව වැඳගෙනමු. ඒක ලේසි. වෙන වෝල්ටේජ් තාන්ත්‍රය මේ තියෙන ප්‍රස්තාවය. මෙයාගේ ධන 20 ධන 10යි. පරිපූර්ණ නම් VO සැට්ටලාගේ ධන 10යි. වෙන 20 ඍණ 10යි. VO සැට්ටලාගේ ඍණ 10යි. මෙන්න මේ X1 VO සමානයි A1ක් V1 ඍණ V2 භාවිතා කරන. A වලගේ 10 5යි. when X රේඛීය වර්ධක සීමාවේ උපරිම ලක්ෂයට මේ සමීකරණ දාන්න. එතෙන්දී V වලගේ 10යි. මේක අපි කලින් සුළු කළා X එනවා මයික්‍රෝවෝල්ට් 100යි. එනම් ප්‍රතිදානයේ සම්පූර්ණ නොවි ලබා දෙන්න පුළුවන් උපරිම වෝල්ටේජ් තාන්ත්‍රය මයික්‍රෝවෝල්ට් 100. ලබා දෙන අන්තය ඊට වඩා වැඩි වෙච්ච ගමන් ප්‍රතිදානයෙන් සම්පූර්ණ වෙනවා. දැන් මේ 10යි මේ 10යි නියතයි. V කියන්නේ මේ මෙතන ඉබේ V එකයි මෙතන බිඳුවයි. V කියන්නේ මෙතන විභාන්තය. 10 කිලෝ විභාන්තය. කාරකාත්මක වර්ධකයක මේ ප්‍රධාන අග්‍රයන්ගෙන් ධාරාවන් ඇතුල් වෙන්නේ නැහැ කියලා ගන්නේ. ස්වර්ණ මිනිත යන්නේ. එනම් මෙයාගෙන් ගලන ධාරාව මෙයාගෙන් යනවා. මේ දෙන්න ශ්‍රේණිගතයි. ලැබිලා තියෙන විභවන්තය 10යි. මෙතන ධන 10යි මෙතන බිඳුවයි. ඒ 10 මේ දෙන්න සමස්තය බෙදෙනවා. මෙයාට 5යි මෙයාට 5යි එනවා. එනම් V1 ගේ 5 වෝල්ට්. පරිපතේ ආලෝකයේ තිබ්බත් අඳුර තිබ්බත් V1 5යි. ඊළඟට ආලෝකයේ තියද්දි V2 බලමු. V2 කියන්නේ මෙතන විභවය. මෙතන බිඳුවයි. V2 කියන්නේ මෙයාගේ බඳ LDR ගේ. LDR විභවය. විභව බෙදීමේ මූලධර්මයේ භාවිතා කරනවා. මෙහෙම ඉතන්න ඕම් 2යි ඕම් 3යි ශ්‍රේණිගතව තියාගෙන යම් විභවාන්තය ලබා දුන්නාම මෙයාට ලැබෙන විභවාන්තය හෙවොත් ලබා දීලා තියෙන විභවාන්තය එයාගේ ප්‍රතිරෝධ අනුපාතයෙන් වැඩි කරනවා. මුළු ප්‍රතිරෝධය 5යි මෙයාගේ 2යි. එහෙනම් මෙයාගේ ප්‍රතිරෝධ අනුපාතය 5න් 2යි. එහෙනම් මෙයාට ලැබෙන විභවාන්තය කියන්නේ මුළු විභවාන්තය 5න් 2කින් වැඩි කළාම එයාගේ. ඒ කියන්නේ මුළු විභවාන්තය ප්‍රතිරෝධ අනුපාතයෙන් වැඩි කරනවා. එතකොට V2 කියන්නේ මෙයා 20යි. ආලෝකයේදී මෙයා 0.2යි. එහෙනම් මෙතන 20.2යි. ඒකෙන් මෙයා 0.2යි. මෙතන මුළු විභවාන්තය 10 වැඩි කිරීම 0.2 බෙදීම 20.2. 10 වැඩි කිරීම 0.2 බෙදීම 20.2. ආසන්න වශයෙන් 0.9 වෝල්ට්. ඒ ආලෝකයේ තියෙන අවස්ථාවේදී අඳුරේ තියද්දී V2 ගේ බලමු. පරිපතේ අඳුරේ තියද්දී LDR ප්‍රතිරෝධය 100යි. මෙයා 20යි මෙයා 100යි මෙතන 120යිනේ. මෙයාගේ ප්‍රතිරෝධ අනුපාතය බලන්න 100 බෙදීම 120. මෙයාගේ ප්‍රතිරෝධ අනුපාතය 100 බෙදීම 120යි. එහෙනම් එයාට ලැබෙන විභාන්තය කියන්නේ 10 වැඩි කිරීම 100 බෙදීම 120. මේක 8.3 වෝල්ට්. එතකොට බලන්න පරිපතේ ආලෝකයේ තියද්දි V1 ගේ 5යි වෝල්ට් වලින් V2 ගේ 0.9
0.9. එහෙනම් වෝල්ටේජ් තාන්ත්‍රය V1 වෙන V2 පාරින 0.9. ඒ කියන්නේ 4.91 වෝල්ට්. වෝල්ටේජ් තාන්ත්‍රයේ වෝල්ට් ප්‍රමාණය 4.91. රේඛීය වර්ධක සීමාව මයික්‍රෝ වෝල්ට්සියයි. ප්‍රතිදානයේ සංතෘප්ත නොවි මේ V1ටයි V2ටයි දෙන්න පුළුවන් උපරිම වෝල්ටේජ් තමයි මයික්‍රෝ වෝල්ට්සියයි. දැන් ලැබිලා තියෙන වෝල්ටේජ් වෝල්ට් ප්‍රමාණය අනිවාර්යෙන් ප්‍රතිදානයේ සංතෘප්තයි. අනිවාර්යෙන් ප්‍රතිදානයේ සංතෘප්තයි. මේ අන්තරය ධනයිනේ. ප්‍රතිදානයේ ධනව සංතෘප්ත වෙනවා. ප්‍රතිදානයේ ධනව. ධන බියු සෙට්ටලාගේ ධන 10 නාවි. එන ප්‍රතිදාන ධන 10යි. මෙතන 10යි. මෙතන බිඳුවයි. මෙතන විභවන්තය 10යි. පෙරණැම වෙනවා. ඒ නිසා වෝල්ටේජ් තාන්ත්‍රය 10යි. වෝල්ටේජ් තාන්ත්‍රය 10යි. එහෙනම් LED දැල්ලෙනවා. මේ LED දැල්ලෙන්නේ පරිපතේ ආලෝකයේ තියෙන අවස්ථාවයි. අඳුර අවස්ථාවේදී බලන්න. අඳුර අවස්ථාවේදී V1 ගේ 5 වෝල්ට් V2 ගේ 8.3යි 8.3යි. එහෙනම් V1 වෙන V2 ගේ 5 වෙන 8.3. ඒ කියන්නේ 3.3 වෝල්ට්. අන්තරේ වෝල්ට් ප්‍රමාණය අනිවාර්යෙන් ප්‍රතිදානයේ සංතෘප්ත වෙනවා. අනිවාර්යෙන් ප්‍රතිදානයේ සංතෘප්ත වෙනවා. ප්‍රතිදාන සංතෘප්තයි. හැබැයි වෝල්ටේජ් තාන්ත්‍රය වෙනයිනේ. ඒන්න වෙනව සංතෘප්ත වෙන්නේ. එහෙනම් ප්‍රතිදානයේ වෙන 10යි. මෙතන වෙන 10වම LED අනිත් පැත්ත නැබවින්. LED නැබවින් අනිත් පැත්තට. එන LED දැල්වෙන්නේ. එහෙනම් මේ පරිපතේ ආලෝකයේ තියද්දි තමයි LED දැල්වෙන්නේ. අඳුරේදී LED දැල්වෙන්නේ. ඔය කාරකාත්මක වර්ධක ස්විච් එකක් හැටියට භාවිතා කරන පරිපතවල තියෙන ස්වභාවය. ඔය තමයි ස්වභාවය. V1යි V2යි හොයාගන්නවා. විභව බෙදීමේ මූලධර්මයෙන් හරි වෙන ක්‍රමයකින් හරි වෝල්ටේජ් තාන්ත්‍රය වෙනවා. ඒක රේඛීය වර්ධක සීමාව ඉක්මවලා තියෙනවා නම් ප්‍රතිදානයේ සංතෘප්ත වෙනවා. එම වෝල්ටේජ් තාන්ත්‍රය ධන නම් ප්‍රතිදානයේ ධනව සංතෘප්ත වෙනවා. ප්‍රතිදානයේ VO-ලාගේ ධන VO සෙට්. එම වෝල්ටේජ් තාන්ත්‍රය වෙන නම් ප්‍රතිදානයේ ඍණව සංතෘප්ත වෙනවා. ප්‍රතිදානයේ ඍණ VO සෙට්. ඊට පස්සේ ප්‍රතිදානයේ දිහා බලලා අදාළ සිද්ධි පැහැදිලි කරනවා. මේ කාරකාත්මක වර්ධකයේ ස්විච් එකක් ලෙස භාවිතා කිරීමේ ගණන් හදන ක්‍රමය එකයි. තව ගණන් දෙකක් තුනක් හදන්න විභාගයට ගොඩාක් ගණන් තියෙන මේ ක්‍රමය. ඒව හදන්න ඒ ඔක්කොගෙම තියෙන මේ ක්‍රමයමයි. අපි ඊළඟ දවස් කරන්නේ කාරකාත්මක වර්ධක වෝල්ටේජ් වර්ධක ලෙස භාවිතය. වෝල්ටේජ් වර්ධක ලෙස භාවිතය.